වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21,000 පනී. මරණ 94 දක්වා ඉහළට. CID හිටපු අධ්‍යක්ෂ ශානිටත් කොවිඩ්. කොවිඩ් නිසා මහනුවර නගරයේ සියලු පාසල් වැසෙයි. කළුතර අටලුගමත් අවදානම්. ඇප ලැබුණු බදියුදීන් දින 14ක් නිරෝධායනයට. පාස්කු කොමිසම මෛත්‍රීගෙන් සාක්ෂි විමසීම අවසන් කරයි. සහරාන්ලව මෙහෙ වූ පිරිසක් මේ රටෙන් පිට ඇති කියලා මම විශ්වාස කරනවා. නිලධාරණයකට පහර දුන් මාර්ග සංවර්ධන කළමනාකරුට වැඩවර්දී. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to රේසරය හරිම සුමුදුයි. බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලය තුලදී එහි සේවය කරන කළමනාකර සහකාර නිලධාරණියට පහර දුන් ඉංජිනේරුවරයා අද ගම්පහ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි කොඩිකාර මහතා ප්‍රකාශ කළේ අදාළ ඉංජිනේරුවරයාගේ වැඩ තහනම් කිරීමටද පියවරගත් බවයි. බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි කළමනාකාර සහකාර නිලධාරණියකට පසුගියදා පහර දී තිබුණේ කාර්යාල පරිශ්‍රයේදී. එම සිද්ධිය නිලධාරණිය විසින් සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණු අතර එය අප ඊයේ හිරු ප්‍රවෘත්ති හරහා රටට අනාවරණ කළා. යනවා සර්ත් එක්ක පුදුම මානසික කරදරයකින් මම ඉන්නේ. යනවා මම සියල්ලම රෙකෝඩ් කරගෙන යවනවා සර්. අනේ මගේ හොර වැඩ කරාට පෙන්නන්න සර්. ඔය සර් මොනවද? ගහන්න සර්. ඔය සර් මොනවද? ගහන්න. නම්බර එක කිල්ලලා මට මෙච්චර වද දෙන්නේ ඇයි? මේ මනුස්සයා මට කිව්වා. මම ඔය යනවා මානව හිමිකම් සර් ඉන්න. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඊයේ දවසේ අපි දැක්කා මාධ්‍ය තුල ආයතනයක සේවය කරන කාන්තාවකට ඉතාමත්ම අමානුෂී අන්දමින් ඒ ආයතනයේ ප්‍රධානියා මැර ප්‍රහාරයක් එල්ල කරනවා. මම ඉල්ලීමක් කරනවා මේ මැර ප්‍රහාරය එල්ල කරපු මේ නින්දිත පුද්ගලයාට විරුද්ධව වහාම කටයුතු කරන්නයි කියලා රජයක් විදියට අපි ඉතාමත් පැහැදිලිව එම සිදුවීම මම හිතන අපි සියලු දෙනා එලා දකින්න ඕනේ. මොකද කාන්තාවන්ට ඉරියර කිරීම අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඉතාමත් පැහැදිලිව එතුමාගේ සේවයේ අත්හිටුවලා ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් මේ වෙද්දී සිදු වෙනවා. ඒ වගේම දැන් මැසේජ් එකක් ඇවිල්ලා තිනවා ඒ පාර දුන් දාන ඉංජිනේරුතුමාව මේ වෙද්දී ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා. බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාද අදාළ ඉංජිනේරුවරයා සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. උසස් නිලධාරියෙක් පහර දෙන්නත් බෑ, පාලන නිලධාරියෙකුට උසස් නිලධාරියෙකුට පහර දෙන්න බෑ කියලා අපේ රාජ්‍ය ආයතන නීති සංග්‍රහය තියෙනවා. අපි දැනට මේ වෙනකොට ඒ ඉංජිනේරු මහත්තයව වැඩ තහනමට ලක් කරලා තියෙනවා. ඒකට පරීක්ෂණ මණ්ඩලයක් පත් කරලා කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට. හිරු මාධ්‍ය තමයි ඒ වීඩියෝ පළවුනේ. පළවුණු ගමන්ම රජ්‍ය විදියට අපිත් ඒ පිළිබඳව මැදිහත් වුණා. සොයා බැලුවා. නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ රටේ සෑම කාන්තාවකටම රජයේ කාර්යාලයක හෝ ඕනම තැනක දවල් රාත්‍රී නැතුව නිදහසේ ජීවත් වෙන්න අයිතිවාසිකම් අපි රජයේ ලබා දෙන ඒ තත්ත්වය අපි නැති වෙන්න ඉඩ තියන්නේ නැහැ. ගම්පහ පොලිසිය විසින් පහර දීමට සම්බන්ධ ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ මේ අතරතුරයි. පසුව ඔහු ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගැනුණේ.
එහිදී රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාර ඉංජිනේරුවරයාට ඇප ලබා දීමට නියෝග කෙරුණු අතර මේ සම්බන්ධ නඩුව ලබන වසරේ ජනවාරි 27 වනදා යලි කැඳවීමට නියමිතයි. පහර දීමේ සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඔබතුමාට චෝදනා කළොත් මොකද ඔබතුමා ඒ ගැන අදහස? මම ඇත්තටම ගැහුවේ නෑ. ඇත්ත එළිවෙයි පස්සේදී මම ෆෝන් එක ගන්න විතරයි ගියේ. මේක සලස්මක් අනුව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක කරපු විගසින්ම සමාජ මාධ්‍ය ජාලවලට දාන්න කටයුතු කරලා තිබුණා. ඒ අනුව තමයි හිරු මාධ්‍ය ජාලය මේක පෙන්නලා තියෙන්නේ. ජනතාව ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා වාසී හැමදෙනා මේ වීඩියෝ දර්ශනේ බලලා තියෙනවා කියලා පොලිසිය ගරු අධිකරණයේදී සඳහන් කරා. වීඩියෝ දර්ශනයේ තියෙන දේ ඇත්තටම කිසිම පහර දීමක් නැහැ. ඇය වීඩියෝ එක ඔන් කරගෙන මට ගහනවා ඇයිස එහෙම කරන්නේ? මම යා තනියම කතා කරනවා. වෙන කිසිම හඬක් ඒ වීඩියෝ එකේ නැහැ. නීතිඥවරිය එලෙස ප්‍රකාශ කළද අදාළ වීඩියෝ දර්ශනයේ තවත් පුද්ගලයන් මෙම සිද්ධියට මැදිහත් වන අයුරු පැහැදිලිව දැකගත හැකියි. අලුතින් ආසාදිතයන් 294 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21000 ඉක්මවා ගියා. මේ අතර මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් එක් මරණයක් හුදකලා කර ඇති බණ්ඩාරගම අටුල්ගම ප්‍රදේශයෙන් වාර්තා වන අතර අටුල්ගම ප්‍රදේශයේ මෙවන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 74ක්. දවසේ පුවත බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු පානදුර මූලික රෝහලේ සිට IDH රෝහලට මාරු කර එවා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සියඹලාපේ දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති අතර මරණයට හේතුව නිදන්ගත වකුගඩු රෝගයක් කොවිඩ් ආසාදනයත් සමග උත්සන්න වීම බවයි නිවේදනය කර ඇත්තේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු ඇය කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර ඒවා ඇති අතර ආඝාතය සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මේ අතර රෝගී තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් පසුගියදා මහර බන්ධනාගාරයේ සිට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් රැඳවියාද ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතරට එක්ුණා. බණ්ඩාරගම අටලුගම ඇතුළු හුදෙකලා කර ඇති ග්‍රාම සේවා වසම් 7න් ඊයේ දිනේ තුල කොවිඩ් ආසාදිතයන් 74 දෙනෙකු වාර්තා වී ඇති අතර එක් පුද්ගල මරණයක්ද වාර්තා වීම හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ යුද හමුදාව පියවර ගත්තා. ඒ අනුව අද යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ ඩ්‍රෝන යානා මෙන්ම හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් අදාළ ප්‍රදේශවල අධීක්ෂණ කටයුතු සිදු කෙරුණේ මෙලෙසයි. මේ අතර පොලිස් ශේෂ්ත්‍ර බලකා මුලස්ථානයෙන් තවත් ආසාදිතයන් 4 දෙනෙකු හමුවීමත් සමග එහි සේවයේ නියුතු තවත් 60 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ පොලිසියේ තවත් 19 දෙනෙකුට සහ විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවයි. ඒ අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 1150 දක්වා ඉහළ ගියා. මෙයින් 680ක් පමණ මේ වන විට පිටව ගොස් තිබෙනවා. ප්‍රතිකාර ලබාගෙන දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොවිඩ් ආසාදිතව පොලිස් ප්‍රධාරීන් 400ක් පමණයි. මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු ඊයේ මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් ශානි අබේසේකර රඳවා සිටි මහර බන්ධනාගාරයේ අදාළ වාට්ටුවෙන් මීට පෙර කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති අතර ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණ වී නැහැ. බන්ධනාගාර ආශ්‍රිතව ඊයේ දිනේදී අලුතින් ආසාදිතයන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 753ක්. වීරවිල එලිමහන් බන්ධනාගාරයේ නිරෝධායනයට රැඳවියන් රැගෙනීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් එම පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. නිරෝධායනය කරන්න වෙයි. ගිහිල්ලා
නිරෝධානය කරන කට්ටිය ගෙන ආවුණත් ඒගොල්ලන්ටත් හැදෙයිද කියලා කවුද දන්නේ. මේ වගේ නිලධාරි තියෙන සියලුම කඩවලට යනවා. අපිත් නිලධාරි අසුරු කරනවා. මම වීල් එකේ හයර් කරන්නේ. අනාරක්ෂිත බවට පත් වෙනවා අපේ ගම්මානයේ මේ එක රෝගියෙක් මේකෙන් බිහි වුණා. මේ අතර වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටි මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයෙකු ඊයේ රාත්‍රියේ පලා යාමට උත්සාහ කර තිබෙනවා. ඊයේ රාත්‍රී වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් අවුරුදු 28ක පමණ පුද්ගලයෙක් පැන ගොස් තිබෙනවා. නමුත් ඉතා කෙටි කාලයක් තුළ ඔහු වැලිකන්ද නගරයේ සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය ආරක්ෂක හමුදා මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ පැන ආ පුද්ගලයාට යමෙක් ආරක්ෂාව රැකවරණය ප්‍රවාහනය ලබා දෙනවා නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඒ වගේම එවැනි වාහන සගවා තබා ගන්නා ස්ථාන මුද්‍රා කිරීමට සිදු වෙනවා. IDH හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙදියකටද කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඇයට ආසාදනය වී ඇත්තේ රෝගියෙකුගෙන් නොවන බවටයි වාර්තා වන්නේ. ආයුර්වේදයේ විසින් සොයාගෙන ඇති කොවිඩ් මර්ධන ඖෂධ වර්ගවල තත්ත්වය පරීක්ෂා කිරීමට බලධාරීන් පසුබට වන බවට ආයුර්වේද වෛද්‍යවරු නගන චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. අපි දකිනවා විවිධාකාරයේ බෙහෙත් හදාගෙන අපි මේකෙන් කොරෝනා සුව වෙනවා සුව කරන්න පුළුවන් කියලා. නමුත් ඒ එකක්වත් පරීක්ෂණාත්මක විදිහට සනාථ කරපුවා නෙමෙයි. මේකෙන් සුව වෙනවා කිව් පමණින් ඒ පිළි අරගෙන ඒක වෙළඳපොළට නිකුත් කරන්න එහෙමත් නැත්නම් ඒ සඳහා අනුමැතියක් ලබා දෙන්න ආකෘතියක් අපිට නැහැ. ඒ සඳහා ක්‍රියාපටිපාටිය තියෙනවා. ඒ සඳහා කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් අවශ්‍ය සහයෝගය අපිට ලබා දෙන්න පුළුවන්. නමුත් ඒක ටිකක් අපහසු කටයුත්තක්. මේ අතර කොවිඩ් වෛරසය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සේවකයන්ට මුහුණ දීමට සිදු ඇති ගැටලු වලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයන් පිරිසක් අද ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. මේනකොට කොවිඩ් අනතුරක් දරාගෙන සෞඛ්‍ය සේවකයෝ විශාල අවසර කැප වෙනවා මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලට එක් කළා. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කොවිඩ් අනතුරු දීමනාවක් ලබා දෙන්න කියලා. මේ මාස්ක් එක පවා සල්ලි වලට අතින් අරන් තමයි වැඩ කරන්නේ. ආරක්ෂිත උපකරණ PPE kits අඩුයි. විශේෂයෙන්ම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවා. ඔවුන්ට ඉන්න තැනක් නැති වෙලා තියෙනවා. නවතන හිමි වෙලා තියෙනවා. ඒ වගේම කැම ඉබ්බෙම ගන්න තරක් නැති වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සහ අනිකුත් කාර්ය මණ්ඩල වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා අපි ඉල්ලන්නේ. කෙසේ වෙතත් පොලිසිය මැදිහත් වී ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළා. ආරක්ෂකංශයෙන් අපි ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරා මේ නිහඬ විරෝධතාවය අද ක්‍රියාත්මක කරන්න එපා. කරොත් අපිට දඬුවම් කරනවා අත්අඩංගුවට ගන්නවා කියන ප්‍රකාශය වුන් කරා. ඒ නිසා අපි මේ මොහොතේ ජාතික රෝහලේ නිහඬ විරෝධතාවය අපි අත්හිටවනවා. හැබැයි ලබන සතියේ සියලුම මහ රෝහල් වල ලබන සතියේ අපි මේ උද්‍යෝග ක්‍රියාත්මක කරනවා. ආසාදිතයන් 458 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 20967ක් ලෙසයි දැක්වෙන්නේ. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 259ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් 78 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 23ක් සටහන් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාර්ගම ප්‍රදේශයේදී අටලුගම රෝගීන් හමු වෙච්ච ස්ථානයකදී රෝගීන් 74 දෙනෙක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී තාමත්ම වැදගත් දෙයක් තමයි යම්කිසි විදියකින් රෝගියෙකුගේ පළමු පෙළේ ආශ්‍රිතයෙක් විදිහට අපි හඳුනා ගන්නා කෙනෙක් නිවසේදී නිරෝධායනය වෙනකොට ඒ ගෙදර සිටින අනිත් සියලු දෙනා නිරෝධායනය විය යුතුයි. පළමු පෙළේ ආශ්‍රිතයාගේ PCR පරීක්ෂණ සිදු කර ඔහු රෝගියෙක්ද නැද්ද කියන දේ හඳුනා ගැනීම දක්වා. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ අලවතුගොඩ පොලිස් වසම සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බුළුගහතැන්න තෙලිඹුගහවත්ත යන ග්‍රාම සේවා වසම් හුදකලා කළ බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් රවින්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම නැගෙනහිර එපිටමුල්ල සහ පොළ මැදිරේ යන ප්‍රදේශ හුදකලා කොට තිබෙනවා. යුද හමුදාපතිවරයා සඳහන් කළේ හුදකලා කොට පැවති අටුළුගම කිරිවන්තුඩාව ප්‍රදේශය හුදකලා තත්වයෙන් මුදා හැර ඇති බවයි. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රසායනාගාරවලට අවසර ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු සඳහන් කළේ අවසර ලබා දී ඇත්තේ රජයේ රසායනාගාර සේවා සඳහා පමණක් බවයි. COVID-19 වෛරසය ආසාදනය වුවන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ වෙනුවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට අවසර ඇත්තේ රජයේ රසායනාගාරවලට පමණක් බවයි. විශාල වශයෙන් කොවිඩ් පොකුරු හමුවන ස්ථානයක ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා වසංගත රෝග විද්‍යාංශයට වුවද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අවස්ථාව හිමිවන්නේ විශේෂ අවසරයක් මත පමණයි. PCR පරීක්ෂණ සිදු කිරීම සඳහාද පෞද්ගලිකාංශයේ රෝහල් 4කට පමණක් අවස්ථාව ලබා දී ඇති පසුබිමක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා කිසිදු පෞද්ගලිකාංශයේ රසායනාගාරයකට අවසර ලබා දී නොමැති බවද ඔහු සඳහන් කළා.
මේ ප්‍රතිදේහ ජනක කට්ටල කරන්න බැරි නම් ඇයි මේ ප්‍රතිදේහ ජනක කට්ටල ගෙන්නන්න අවසර දෙන්නේ? විශාල මුදලක් ගෙවලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා තියෙනවා එක ආයතනයක් මගින්. අපි දැක්කා පහුගිය සතියක ගහලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගයිඩ්ලයින් එකක්. මේ ගයිඩ්ලයින් එකට අනුව පෞද්ගලික අංශයේ කිසිදු රසායනාගාරයකට ශනික ප්‍රතිදේහ ජනක කට්ටල මගින් පරීක්ෂණ කරන්නට බෑ. මේ වෙනකොටත් ඒක කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපිට කරලා තියෙනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් අපිට සැකයක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා අපි මීට සති 3කට ඉස්සෙල්ලා සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් ඇව්වා. අපි අහනවා මේ විමර්ශනයේ ප්‍රතිඵල මොනවද කියලා. පෞද්ගලික අංශයට කියලා වෙනම ශනික ප්‍රතිදේහ ජනක කට්ටල ලක්ෂ 2ක් ගෙනාවා කියලා අපිට වාර්තා වුණා. ඒතකොට මේ ගෙනාව ප්‍රතිදේහ ජනක කට්ටල ගෙනාවේ රෝගීන් සඳහා පාවිච්චි කරන්නටද නැත්නම් මේවා ගෙනල්ලා කොහේ හරි ගබඩා කරලා තියන්නද? කවුද ගන්නෙ? ඒක රජය ගන්නෙ නැද්ද? ඒක තමයි අපි අහන ප්‍රශ්නේ. මේ අතර අද පාර්ලිමේන්තුවේදී කතාබහක් මතු වුණේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකින්. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ප්‍රධානයක් ලෙස ලැබුණු බව රජය විසින් පවසන අතර පෞද්ගලික සමාගමක් විසින් පරීක්ෂණ කට්ටල තොගයක් ගෙන්වා තිබේ. රජය විසින් මෙම කට්ටල භාවිතා කොට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කිරීම ආරම්භ කර තිබේ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ක්‍රමවේදය ලෝකයේ දියුණු රටවල සහ ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාත්මක සාධක මත පදනම්ව හා එයට සමගාමීව ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියට මේ වන විටත් හඳුන්වා දී ඇත. එම පරීක්ෂණ සිදු කිරීම විද්වත් මණ්ඩලයක් මගින් සාදන ලද මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක කිරීමට මේ දිනවල ආරම්භ කර ඇති අතර පරීක්ෂණ 4000ක් පමණ මේ දක්වා සිදු කර ඇත. මීට අමතරව පෞද්ගලික සමාගමක් විසින්ද ඔවුන්ට ලැබී ඇති ආනයන බලපත්‍ර අනුව පෞද්ගලික ප්‍රමාණයන් ඇනවුම් කර ඇත. මේ අතර රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතාද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේක PCR වලට ආදේශකයක් නෙවෙයි. වඩා හොඳ එක තමයි PCR පරීක්ෂණය. මොකද PCR පරීක්ෂණය තමයි අපි ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් කියලා කියන්නේ. PCR පරීක්ෂණයේ රේන්ජ් එක රෝගී පටන් ගත්ත දවසේ ඉඳලා සාමාන්‍යයෙන් දින 14ක් වෙනකොටත් අපිට පොසිටිව් තත්ත්වයක් ශරීරයේ වෛරස් තිබුණා කියන හඳුනා ගන්න පුළුවන්. නමුත් ඇන්ටිජන් ටෙස්ට් එකේදී අර වෛරසයේ වැඩි ප්‍රමාණයක් ශරීරගත වුණාම විතරයි පෙන්වන්න පුළුවන්. ඇන්ටිබොඩිස් ආවම පස්සේ ඒ වෛරසය නැහැ කියන එක තමයි එකෙන් පෙන්වන්නේ. ඒතකොට PCR පරීක්ෂණයෙන් පොසිටිව් නම් ඒක පොසිටිව්. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් පොසිටිව් නම් පොසිටිව්. නමුත් රැපිඩ් ඇන්ටිජන් නෙගටිව් අය පොසිටිව් වෙන්න තියෙන පොසිබිලිටි එක තියෙන්න පුළුවන්. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලටගෙන මහනුවර නගර සීමාවේ සියලුම පාසල් හෙට සිට ලබන මාස 4 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ මහයාව සහ අකුරණ යන ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමත් සමගයි. මේ අතර හෙට සිට පාසල් ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබෙනවා. තෙවන පාසල් වාරය සඳහා බස්නාහිර පළාතේ මෙන්ම හුදකලා ප්‍රදේශ කිහිපයක පාසල් හැර අනෙකුත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය සඳුදා දිනේයි. බොහෝ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර තිබූ නමුත් පසුගිය දින දෙකට සාපේක්ෂව අද ඇතැම් පාසල්වල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. මේ අතර අද පසරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කළේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සලකා මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට සතියක් වසා දමන බවයි. අපි දැක්ක පහුගිය දවස්වල මේ දරුවන් එන බස්වලත් පිරීලා පාසල් වලට ආවේ. ඒ නිසා මේ යම්කිසි අවදානමක් තියෙන තත්ත්වය මගාරවල සතියක කාලයක් ලබා දීලා සියල්ලටම සූදානම් වෙන්න ඉදිරියේදී යම්කිසි අවදානම් තත්ත්වයක් ඇති විය හැකියයි සෞඛ්‍ය උපදෙස් තියෙන නිසා මේ පාසල් මේ දවස් ගණනට වසා දැම්මේ. මේ අතර අම්බලන්ගොඩ ගොඩහෙන ප්‍රදේශයේ ආරක්ෂකාංශ නිලධාරියෙකු හා ඔහුගේ බිරිඳ පසුගිය සඳුදා PCR පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිතව තිබියදී ඔවුන් සිය දරුවන් පාසල් එවීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ ආරක්ෂකාංශ නිලධාරියා හා ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිත බවටයි. එම පුවත වාර්තා වීමත් සමග ඔවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පාසල් වන අම්බලන්ගොඩ ධර්මාශෝක මහාවිද්‍යාලයේ හා අම්බලන්ගොඩ කුලරත්න මහාවිද්‍යාලයේ සිසුන් 25 දෙනෙකු හා ගුරුවරුන් 8 දෙනෙකු නිරෝධානයට යොමු කර තිබෙනවා. ඒ හේතුවෙන් අද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පාසල් සිසුන් කිසිවෙකුත් පාසල් පැමිණ තිබුණේ නැහැ. දරුවන් 4 දෙනෙකු තම තමන්ගේ පෞද්ගලික වෙන්වෙන්ව පිහිටි නිවාසවලට යන්නේ නැතුව එක දරුවෙකුගේ නිවසට ගිහිල්ලා ඒ නිවසේ මේ වෙනකොට ඉන්නවා. ඇත්තට මේක හොඳ ක්‍රියාමාර්ගයක්. නිවාස 4ක් නිරෝධායනයට ලක් කරන්න තිබිච්ච එක මේ දරුවන්ගේ දූරදර්ශී ක්‍රියාමාර්ගය නිසා අපිට එක් නිවසක් නිරෝධායනය කරලා අවසන් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ සිද්ධිය වුණේ දෙමව්පියෙක් වගකීම් විරහිතව කටයුතු කිරීමකදී ඒ තත්වයේ තුල දරුවෝ 4 දෙනෙක් වගකීම් සහගතව ඉතා හොඳ දැනුවත්
දැනුවත් වීමකින් කටයුතු කරලා තියෙනවා. කුලරත්න විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ අද සිසුන් 7 දෙනෙකු පමණක් පාසලට පැමිණි බවයි. ඒ අනුව හෙට සහ අනිද්දා එම පාසල වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුණු යුවලගේ ලේලිය හික්කඩුව සීනිගම විමල බුද්ධි විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර පවතින තත්ත්වය හමුවේ එම විද්‍යාලයේද ගුරුවරුන් 3 දෙනෙකු සහ සිසුන් 9 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඊට අමතරව විමල බුද්ධි විද්‍යාලයේ විෂ බීජහරණ කටයුතුද සිදු කරුණේ මෙලෙසින්. කෙසේ වෙතත් පාසල හෙට සුපුරුදු පරිදි පැවැත්වෙන බව එහි විදුහල්පතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ගුරු වෘත්තීය සංගම් චෝදනා කළේ COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගුරුවරුන් දැනුවත් කිරීමට හෝ රාජ්‍ය ක්‍රියා කර නොමැති බවයි. දැන් ඊයේ දිනේදී කේලිය රඹුක්වැල්ල ඇමතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවකට වාඩි වෙලා කියනවා ගුරු සංගම් බොරදියේ මාළු බානවල අවුල් කරනවලු. අපිට එහෙම අවුල් කරන්න උවමනාවක් නැහැ. අපි පැහැදිලිවම කිව්වේ සැලැස්මක් ඇතිව මේ පාසල් ආරම්භ කිරීම කරන්න කියලා. පාසලක ළමයෙක් කොවිඩ් ආසාදිතයෙක් වුණොත් ඒ ළමයා සම්බන්ධයෙන් ආරක්ෂා කරන්න අඩුම තරමේ පාසල් ගුරුවරයෙකුට පාසල තුල PP අඳුමක්වත් තියනවද? මොකද දිනන උපදේශ? කිසිම උපදේශයක් නැහැ. සෞඛ්‍ය නිර්දේශ අනුව මගුල් ගෙදරකටත් 50ක් ගන්න බෑ. අවමංගල 25ක් ගන්න බෑ. නමුත් පාසලට ඔක්කොම අල්ල එනවා. අපේ රටේ ඉන්න 2,68,000ක් දරිද්‍රතාවයෙන් පෙළෙන ළමයි. නගරේ පාසල් වලට යන්න බෑ, ටියුෂන් යන්න බෑ, ඔන්ලයින් යන්න ඒ ළමයිට අන්තර්ජාල පහසුකම් නැහැ. මේ නිසා මේ අය අධ්‍යාපනයෙන් කඩා යනවා. එතකොට ඒ ළමයිගේ වගකීම ගන්නේ කොහොමද? මේ අතර සමස්ත ලංකා අන්තර්පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට සිට ප්‍රවාහන සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නැහැ. නිසා අපි ධාවනයෙන් හෙට දිනේදී හොයත් වෙනවා. කරුණාකර අධ්‍යාපන ඇමතුමාගේ නැවත ඉල්ලීමක් කරනවා. ජනාධිපතිතුමාත් එක්ක මැදිහත් වීමක් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කරන්න ඕන මූලික වශයෙන්. මුලින්ම දින 10ක් හරි පාසල් පද්ධතිය වහලා මේකට විධිමත් වැඩපිළිවෙලක් සාකස් කරලා ඉක්මනින්ම පාසල් නැවත විවෘත කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා. මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් දියුණු. මේ අතර බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ජනතාව අද උද්ඝෝෂණයක නිරත වූයේ තමන්ට ආහාර පාන සපයා ගැනීමේ ගැටලු පවතින බවට චෝදනා කරමින්. මේ පාරක් අපේ කුණ්ඩුවක් කො මොනවත් දුන්නේ නැහැ බඩ මල්ලක් හරි දුන්නේ නැහැ. මේ පාර තේ ටිකමයි කරන්නේ. මේ මිනිස්සු රස්සාවට යන්නත් බෑ කන්නත් නැහැ. කිසි පාකට බඩ වල දීලා තියෙනවා. එතකොට අනිත් මිනිස්සු කන්නේ නැද්ද? දෙනවා නම් ෆ්ලැට් එකටම දෙන්න ඕනේ. දැන් මාසයක් යනවා මේක වහලා. මේ මිනිස්සු කන්න බන්නේ කොහමද? කෙසේ වෙතත් අවසානයේ බොරැල්ල පොලිසිය මැදිහත් වී සහන මළු ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියා. මේ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. තවදුරටත් ඒ ආකාරයටම රැඳී සිටින්න. සමහර වෙලාවට ඔබ එසේ රැඳී සිටියොත් මේ හුදකලා බව ඉතා ඉක්මනින් ඉවත් කරන්නට හැකියාව ලැබේ. යම් ස්ථානවල අඩුපාඩු තිබෙන්නට පුළුවන්, ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒ ගැන සාකච්ඡා කර විසඳා ගැනීම අවශ්‍යයි. නමුත් එසේ නොමැතිව අසාධිත ප්‍රදේශවල සමූහයක් ඇටියට එකට එකතු වී උද්ඝෝෂණ පැවැත්වීම, වෙනත් ආකාරයක රැස්වීම් පැවැත්වීම සිදු කළහොත් තවදුරටත් ආසාදිතයින් බිහි වෙන්නට පුළුවන්. ඒ වගේම එමගින් රෝග ව්‍යාප්තිය වෙන්නට පුළුවන්. ඒ අනුව එම ප්‍රදේශ දිගටම හුදකලා තත්ත්වය තබන්නට පුළුවන්. යම් තරමකට මහජනතාව අතරින් සමහර කොටසක් යම්කිසි අපහසුතාවයකට පත් වෙන්නේ නැති නමුත් රජයක් විදියට ඒ අය ගැන බලන්න පුළුවන් උපරිම උත්සාහය ඒ සඳහා යොදවන්න ජනාධිපතිතුමාත් ඒ වගේම කාර්ය සාධක බලකාර කටයුතු කරා. ඒ අනුව තමයි ස්වයං නිරෝධායන වෙන හැම පවුලකටම රුපියල් 10,000ක් වටින සහන මල්ලක් ලබා දෙන්න තීරණය කළේ. COVID-19 ව්‍යාප්තියත් සමග හුදකලා කර ඇති මීගමුව ඒතුකාල ප්‍රදේශයේ දීවරින් පිරිසක් කරවල වේලමින් සිටින බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අදාළ පුද්ගලයින්ට දැඩි ලෙස අවවාද කළා. ඒ අසිරියොත් අපිට කන්න පොන්න කවුරුත් ගෙනලා දෙන්නේ නැහැ. කරේ වහලා තියෙන්නේ. ආටවත් ව්‍යාපාර කටයුතු කරන් යන්න බෑ. හේතුව තියෙන්නේ මෙතන මේ රෝගේ පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒක තේරුම් ගන්නකො. හරි අද විතර chance එකක් දෙන්නකො අපිට. ඊපාරක් කිව්වද කියන්නේ ඔයාලට ඇවිල්ලා. කියන එක අහන්න. ආයි උසල් දාන්න ලෙස්සලා ඉන්න මේක බෝට් උඩ මුදන්න එපා කියලා. හරි. එහෙනම් අද විතරයි. අද හවස් එද්දී ඉවරෙන්න ඕන. ආයි හෙට බෑ. උසල් දාන්න එච්චරයි යා. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. ලංකාගම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී සිංහරාජ වනාන්තරයට කිසිදු හානියක් සිදු වී නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ අයවැයකාරක සභාවස්ථා විවාදයේ 3 වන දිනේ විවාදයට එක්වෙමින් ඒ ඇතුළු පාර්ලිමේන්තුවේදී පළ වූ තවත් අදහස් කිහිපයක් දැන් මේ
මේ මගේ පළවෙනි ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තුවේ අගෝස්තු මාසේ දැම්මේ. දැන් බලන්න අද නොවැම්බර් මාසෙත් ඉවර වෙලා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අර සිංහරාජ වනාන්තරයේ එලිකිරීම සම්බන්ධයෙන් එන්වයරන්මන්ටල් සර්ටිෆිකේට් නැතුව. ඇයි මේවට උත්තර දෙන්න ආණ්ඩුව බායද? පාර හදන්න පුළුවන් නම් දවස් 90න් ඇයි ප්‍රශ්නට උත්තර දෙන්න බැරි දවස් 90න්? මේකට සම්පූර්ණ උත්තරයක් සකස් වෙමින් පවතින නිසා තමයි කාලේ ඉල්ලුවේ. අනිවාර්යෙන් මේකට උත්තර දෙනවා. මේගොල්ලෝ මේ නවත්තන්න උත්සාහයන් දරුවට ඒක අපි නිම කරනවා ජනතාවගේ අවශ්‍යතාවය මත. සිංහරාජයට හානියක් වෙන්නේ නැති විදිහට තමයි ඉදිකිරීම කරන්නේ. බලලා මල්ලෙන් පැන්න. දැන් ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. එතුමා අපිට උත්තරේ දෙන්නේ නැතුව පාර හදලා ඉවර වෙලා තමයි මේ උත්තරේ දෙන්න යන්නේ. අපි මගහැරලත් නැහැ ප්‍රශ්නට උත්තර නොදීලත් නැහැ. හැබැයි මම කියනවා ඊටමත් වගකීමෙන් අලුත් පාරක් සිංහරාජය හරහා කපලා නැහැ. තිබුණු කොන්ක්‍රීට් පාර 1 කිලෝමීටරයකයි 0.1ක් තමයි මේ පාර හදන්නේ තිබිච්ච පාර. හැබැයි කිසිසේත්ම මේ සිංහරාජයේ ඒ තියෙන කිලෝමීටරේ 0.1 කියන කෑල්ලේ එක ගහක්වත් කපලා නැහැ. ඒක අමූලික පට්ටපල් බොරුවක්. හර්ෂ ඇමතුමා ඔබතුමා කොළඹදිස්සේ කල ජීවිතේල ලංකාවකට ගිහිලා නැහැ. මේ වගේ ඊර්ෂ්‍යා කරන්න එපා රටට වැඩක් වෙද්දී. ජොන්සන් ඇමතුමා ඔබතුමා ඊළඟට යනකොට මට කතා කරන්න මම එන්නම් ඔබතුමාත් එක්ක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අර ගැසට් එක බෑක් ඩේට් කරලා ඉෂුව කරලා තියෙනවා නොවැම්බර් මාසේ 19 වෙනිදාට 2019. එතකොට ඔබතුමාලාට පරිසර වාර්තාවක් නොගෙන ඕකේ අඟලක්වත් වැඩක් කරන්න බෑ. ඔබතුමාලාට රැවුලයි කැඳයි දෙකම බෑ. තියෙන පාරක් හදන්න කිසිම වාර්තාවක් ගන්න ඕනේ නැහැ. ඔබතුමා කියලා බලන්න අලුත් පාරක් නෙමෙයි මේක පටල ගන්න එපා. අපි ජාත්‍යන්තර පරීක්ෂණයට එකතු වුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි විත්තිකාරය වෙන්නේ. අපි නෙවෙයි. අපි තමයි මහින්ද විදුලි පුටුවේ බේරගත්. දැන් මේ ආණ්ඩුව එකට දොස් කියනවා. මං අහනවා දිනේෂ් ගුණවර්ධන ඇමතුමාගේ. ඔබතුමා දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිලා කියන්නේ මොකද්ද? අපි පොරොන්දු වෙච්ච අභ්‍යන්තර පරීක්ෂණය කරන්නේ නැහැ කියනවද? ඔබතුමා කරන්නේ නැහැ කිව්වොත් 2015 කලින් තිබ්බ තත්ත්වයට යනවා. ඒක අනුතුරු හැකියාවක්. දිනේෂ් මහත්මයා. ඔබතුමා ඇහෙන්නේ නැතුව වගේ ඉන්න එපා ප්ලීස්. හිරියල්ල මන්ත්‍රීතුමා බොහොම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමෙක්. බොළඳ කතා කියනකොට. ඒකට අහන්න ඒ කියන්නේ අහන්න නැතුව ඉන්න එක වඩා හොඳයි. අපි ජිනීවා ගිහිල්ලා ඔබේ ආණ්ඩුව පාවා දුන්න ද්‍රෝහි කිවිසුම කෝස්පොන්සර් කිරීම අවසන් කළා ආවා. මොනවද මේ කතා කරන්නේ? මැරිලා ඉපදිලා වගේ කතා කරන්නේ. ඒක කරන්න පුළුවන් නම් මම සතුටු වෙනවා. හැබැයි මම එකක් කියන්නම්. මුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවක් සමතුලිතයින් පස්සේ ඒක පාරිශිකව ඒක අයින් කරන්න බෑ. මම ඔබතුමාට කියන්න කැමති බට ද්‍රවිඩ නායකයෝ කියලා තියෙනවා. ලංකාවේ ඉන්නයි පිටරට ඉන්නයි. මුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ව්‍යවස්ථාවක් දුන්නොත් ඒ අය අනිත්‍යව සියල්ල මමතක කරන්න සූදානම් කියලා. බලය බෙදීම අත්‍යවශ්‍යයි. 2000 දුන්න කාලේ ඒක කෙරුවා නම් මේක වෙන්නේ නැහැ. නැවතත් මාධ්‍ය නිදහස සීමා වෙන යුගයක් අද ඇති වෙලා තිබෙනවා. මේ වෙනකොට මාධ්‍යවේදීන් 30ක් විතර අත්අඩංගුවට අරගෙන. පසුගිය වාරයේ තමුන්නාසෙලා ඉන්නකොට විශාල චෝදනා තිබුණා මාධ්‍යවේදීන්ට කරපු අඩන්තේට්ටම් ගැන. දැන් ඒවා බොරු නම් ඒවා හොඳට විමර්ශන කරලා හරිද වැරදිද කියලා බලන්න. ඒ වුණායි ඝාතනේ වුණානේ. නෑ කියන්න බෑනේ. පැහැරගත්ත ඒවා පැහැරගත්තානේ. ඒවා එකක්වත් බොරු නෙවෙයි. අද පොලිස් ප්‍රකාශක මේ හිටපු එක්කෙනයි අද වර්තමාන පොලිස් ප්‍රකාශක එතුමන්ලා කියනවා රජය අපහසුවට පත් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ බිය ගැන්වීමනේ මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයා දැන් දිගින් දිගටම නොයෙකුත් අනවශ්‍ය දේවල් ගොඩක් කියාගෙන යනවා. මෙතන කිසිම සම්බන්ධයක් නැති දේවල් බොරු රැවුල් දාගෙන ඇවිල්ලා කණ්ඩායමක් ගෙනල්ලා දෙන්නෙක් ගෙනල්ලා බොරුවට මාධ්‍ය ඉස්සරහ කොච්චර නරක විදිහට හැසිරෙව්වද? මහජන පක්ෂයේදී ප්‍රේමදාස යුගයේ පුපුරපුවත් ડોක්ටර් කියන්නේ 89ම 88ම ආමර මන්ත්‍රීතුමා කිව්වා විතරක් නෙවෙයි අපි පාරට බැස්සා. ඉතාමත්ම ලස්සනට ගිය සංවාදයට අර කිරිමුට්ටියට ගොම ටිකක් වටනවා වගේ අවසානයේ කරපු කතාවේදී අපි සියලු දෙනාම මං හිතන්නේ ඉතාමත්ම වෙන තැනකට වෙන මානයකට ගෙනියන්න කටයුතු කරා. ඒ ගැන මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් බලවේගයක් ක්‍රියාත්මක වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමේ අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. පාස්කු කොමිසම අද ඔහුගෙන් සාක්ෂි විමසීම අවසන් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේ 7 වන දිනටයි. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා හිටපු ජනාධිපතිවරයා වෙත හරස් ප්‍රශ්න යොමු කරමින් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින කිහිපයේ විදෙස්ගත වූයේ පෞද්ගලික සංචාරයක් සඳහාද යන්නයි. එය පෞද්ගලික සංචාරයක් බවත් ඊට තම බිරිඳ හා දරුවන් එක්වූ බවත් තමන් ලෙස ගමන් ගත්තේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරු රෝහලකට බවත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළා. ඔබ ඔය කියන විදිහට ප්‍රතිකාර ගන්න නම් යායුතුව තිබුණේ සිංගප්පූරුවට. නමුත් ඔබ ලංකාවෙන් පිට වෙලා මුලින්ම ගිහින් තියෙන්නේ ඉන්දියාවේ තිරුපති වඳින්නනේ. ඔව් මුලින්ම ගියේ තිරුපති. තිරුපති කියන්නේ ඉතා දුෂ්කර ගමනක්නේ. බොහොම රෝගී තත්වයක ඉන්නකොට කෙනෙක්ට එහෙම දුර ගමනක් යන්න බැහැනේ. නේද හිටපු ජනාධිපතිතුමා? මම ගොඩක් අමාරු ඇවිදින්න බැරි ලෙඩකට බෙහෙත් ගන්න නෙවෙයි සිංගප්පූරු යන්න ගියේ. ඒ නිසා තිරුපති වඳින්න යන එක ප්‍රශ්නයක් නැහැ. එහෙ පහසුකම් තියෙනවා. මම වාර්ෂිකව තිරුපති යනවා.
සිංගප්පූරු ගියේ ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන ප්‍රතිකාර ගන්නයි ගියේ. අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාක්ෂි විමසීම අද පෙරවරුව දක්වා කල් තැබුණු අතර ඒ අනුව 8 වෙනි දිනටත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසමට පැමිණියා. විදෙස් බුද්ධි තොරතුරු අඩංගු නිලන්ත ජයවර්ධන මහතාගේ ලිපිය කවදද ඔබ මුලින්ම දැක්කේ? මේ ලිපිය මුලින්ම දැක්කේ මේ කොමිෂන් සභාවේදී. තොරතුරු දැනගත්තේ 2019 අප්‍රේල් 22. ඔබ හිතනවද නිලන්ත ජයවර්ධන මහත්මයාට තොරතුරු ලැබුණ විගස ඔබව දැනුම්වත් කළ යුතුව තිබුණා කියලා? නිලන්ත ජයවර්ධන නෙවෙයි තොරතුරු ලැබුණ අනෙක් අය දැනුම් දෙන්න ඕනි. පරම යුතුයකම තිබුණේ තොරතුරු ලැබුණ නිලන්ත ජයවර්ධනට නේද? පරම යුතුයකම තිබුණේ නම් පූජිත් ජයසුන්දර මහත්මයාටයි හේමසිරි ප්‍රනාන්දු මහත්මයාටයි. අනෙක් අයත් කරන්න ඕනේ. ඒත් කලේ නැහැනේ. ඔබ කාව හෝ නිලධාරියෙක් ආරක්ෂා කිරීමක් කරනවා හැම නෙවෙයි නේද? නෑ මං එහෙම කරන්නේ නැහැ. නිලන්ත ජයවර්ධන මහතාට තොරතුරු ලැබුණේ අප්‍රේල් 4. එය හේමසිරි ප්‍රනාන්දු මහතාට දුන්නේ අප්‍රේල් 9. නිලන්ත ජයවර්ධන මහතාට වගකීමක් තිබුණා නේද? තොරතුරු ලැබුණ සැනින් ආරක්ෂක ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිය ඇතුළු පිරිස දැනුම්වත් කරන්න. ඔව් එහෙමයි. එලෙස කළ යුතුයි. ඔබ මලල්ගොඩ පරීක්ෂණ කමිටුව පත් කරලා කිව්වා ඒකේ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියලා. ඒ වාර්තාවෙන් වරදකරුවන් කරන අයට දඬුවම් පනවන බව කිව්වා නේද? මම කමිටුව පත් කළා. හැබැයි ඔහොම කිව්වද කියලා මට මතක නැහැ. ඔය වාර්තාව එන්න කලින් නේද ඔබ විශේෂ ප්‍රකාශයක් කරමින් මේකට වගකිව යුත්තේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර කියලා කිව්වේ. ඒ කමිටුවේ වාර්තාවට මගේ ඒ ප්‍රකාශය සම්බන්ධයක් නැහැ. මං ඒක කිව්වේ ආරක්ෂක කවුන්සිලේ දැනගත් කරුණු අනුවයි. ඔබ ඒ ප්‍රසිද්ධිය කරපු ප්‍රකාශය නිසා මලල්ගොඩ කමිටුවට ස්වාධීනව කටයුතු කරන්න තිබුණ අවස්ථාව විධායක ජනාධිපතිවරයා හැටියට ඇහිරුවා නේද? මං ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔබ හැබැයි කියපු විදිහට ඒ වාර්තාව ප්‍රසිද්ධ කළෙත් නැහැ නේද? නීතිපති උපදෙස් දුන්නා ඒ වාර්තාව එළිදක්වන්න එපා කියලා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු වලට යම් බලපෑමක් වෙයි කියන එක මතයි එහෙම කියලා තිබුණේ. ඔබ ඔය වාර්තාව කියවුවනේ. කවුද වරදකරුවන් කියලා මතක ඇතිනේ? කවුද වරදකරුවන් කියලා තිබුණේ යන්න මට මතක නැහැ. ඔබ හිතා මතා ඕක ප්‍රසිද්ධ නොකළේ ඒ කමිටුව වැරදිකරුවන් ලෙස නම් කරපු යම් යම් නිලධාරීන් ආරක්ෂා කරන්න නේද? සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රකාශය. ඔබ වරද නොපටවා මේ නිලන්ත ජයවර්ධන මහතාව ආරක්ෂා කරන්නේ ප්‍රහාරය එල්ලවන බව අප්‍රේල් 21කට කලින් ඔහු විසින් ඔබව දැනුම්වත් කර තිබුණු නිසා නේද? සම්පූර්ණයෙන් අසත්‍යයක් නිසා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඔබ මේ රටේ ඒ වෙනකොට හිටපු සේනාධිනායකයා ආරක්ෂක ඇමතිවරයා මෙන්ම විධායක ජනාධිපතිවරයා විදිහට මේ සම්බන්ධයෙන් කිසිම වගකීමක් හෝ වරදක් ඔබේ නෑ කියලාද මේ කියන්නේ? ඔව් එහෙම තමයි ස්වාමීනි. හැබැයි මාකඳුරේ මදුෂ් අල්ලා ගැනීමේදී ඒකේ ප්‍රශංසාව ඔබ ප්‍රසිද්ධිය ගත්තා නේද? නෑ මං එහෙම ප්‍රශංසා ගත්තේ නැහැ. හැමතිස්සෙම මට තියෙන්නේ අප්‍රශංසාවක්නේ. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටව ගියා. ඔබතුමා දැන් මේ වෙද්දී දින 8ක් ජනාධිපති කොමිසමේ සාක්ෂි දීලා තිබෙනවා. ඔබතුමා එදා දරපු මතේම තවමත් ඉන්නවද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා හැටියට ඔබතුමාට වගකීමක් නැහැ කියන මතය? එදා වගේම අදත් මම දැඩි ලෙස සංවේගයට පත් වෙනවා, කනගාටුවට පත් වෙනවා. මගේ කාල සීමාව තුළ මෙවැනි අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මේ අන්තවාදී සංවිධාන උඩට එන්නත්, ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වෙන්නත් එකවර සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, මගේ කාලයේම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. දින 8කට කලින් ඔබතුමා හිටියේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ අත්වැරදීම් තියෙනවා. නමුත් ජනාධිපතිවරයා හැටියට ඔබතුමාගේ වගකීමක් නැහැ කියන මතේ. දැන් මේ අවස්ථාවේදී ඔබතුමා මේ මතෙම ඉන්නවද? මේමයි මේ ගරු කොමිෂන් සභාවේ කටයුතු තවදුරටත් කෙරෙන නිසා කොමිෂන් සභාව අභ්‍යන්තරයේ දුන්න ප්‍රකාශ සහ සාක්ෂි පිළිබඳව මාධ්‍යයට කතා කිරීම ඒක සුදුසු වෙන්නේ නැහැ. ඒක මටත් ප්‍රශ්නයක් වෙනවා, තමුන්නාන්සලටත් ප්‍රශ්නයක් වෙනවා. යහපාලන විරසකය මේ ප්‍රහාරයට යම් හෝ බලපෑමක් ඇති වුණා කියලා කියනවා. නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ රවිසේනරත්න මහත්තයාගේ සාක්ෂියෙන් කියවිලා තිබුණා මේක 2017 වගේ වෙන්නත් ඉඩකඩ තිබුණයි කියලා වගේ කතාවක්. ඉතින් එහෙම ගත්තාම යහපාලන විරසකය මේ පිපිරීම් වලට සිදු වුණා ඇති වුණා කියලා මම කියන්නේ නැහැ. සහරාන්ලව වැනි තාමත්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙහි වූ පිරිසක් මේ රටෙන් පිට ඇති කියලා මම විශ්වාස කරනවා. මම ඉතින් මාධ්‍යයට සම්පූර්ණ නිදහස දුන්න කෙනෙක් නේ. ඒක නිසා මම මාධ්‍යයට බොහොම කැමතියි. ඒක වට කරගත්තාම මම මේ අමනාපයෙන් එහෙම යන්නේ නැහැ. බොහොම සන්තෝෂෙන් තමයි මම යන්නේ හැමදාම. බොහොම ස්තුතියි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් අරඹන්න. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. නවලක්ස්. දැන් රටවටා හෙරෝ
රට වටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව අලුත්ගම හෙට්ටිමුල්ල බේරුවල පයාගල කටුකුරුන්ද කළුතර දකුණ දුම්රිය ස්ථාන මෙන්ම අලුත්ගම බස් නැවතුම් පොළ කළුතර දකුණ බස් නැවතුම් පොළ විෂබීජ හරණය කිරීම අදත් සිදු කෙරුණා. එමෙන්ම ඇල්පිටිය මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂිත ඇඳුම් සහ මුව ආවරණ ලබා දීමද අද මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවතැන් වූ ඡන්දදායකින් ප්‍රවාහනය සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දැඩි අපකොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. එමෙන්ම විදේශ ගමන් තහනමක්ද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පැන වූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන දිනක එහි පෙනී සිටින ලෙසද නියෝග කළා. මන්ත්‍රීවරයාට අපහිමි වුවත් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමෙන් අනතුරුව මුදා හැරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අම්පාර දීගවාපී දාගැබේ දකුණු වාහල්කඩින් හමු වූ ශෛලමය මංජුසාවක තිබී මෙරට පළමු වරට ධාතුන් වහන්සේ සහිත රන් කරඬු 4ක් සොයා ගැනුණු අතර මෙරට පුරාවිද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමු වූ වැඩිම රන් කරඬු ප්‍රමාණය මේ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කළා. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. දැන් හිරු ක්‍රීඩා තොරතුරු. ක්‍රීඩා පිටිය උඩු යටිකුරු කරමින් ලීග් ක්‍රිකට් ආකෘතිය 2008 වසරේදී ලොවට හඳුන්වාදීමේ පුරෝගාමීන් වුණේ ලොව බලවත්ම ක්‍රිකට් රාජ්‍යය වන අසල්වැසි ඉන්දියාවයි. ඒ IPL හෙවත් ඉන්දියන් ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හඳුන්වා දෙමින් එතෙක් තම රටේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකින් ක්‍රිකට් පිටිය තුලදී සිය දහඩිය කඳුළු මතකැටුම් හැලහැප්පීම් වලට ලක් වෙමින් ක්‍රීඩා කළත් IPL තරඟාවලියේදී ක්‍රීඩකින්ට ලැබෙන අති විශාල ධනස්කන්ධයක් සමගින් ඒ ක්‍රීඩකින් රට පසකලා තමන් නියෝජනය කරන ලීග් ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් උරෙනුර ගැටුණා. ලීග් තරඟ ආකෘතියෙන් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කළත් එය එම වසරට පමණක් සීමා වුණේ නිසි කළමනාකාරීත්වයෙන් තොරව තරඟාවලිය සංවිධානය කිරීමත් ඇතුළුව අනේක විද ගැටලු රැසක් මතුවීමත් සමගයි. මේ අනුව දහසක් පෙරුම් පුරාගෙන මෙම වසරේදී ලීග් ක්‍රිකට් ආකෘතියෙන් ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ක්‍රිකට් බලධාරීන් සංවිධානය කෙරුවත් අවස්ථා කිහිපයකදීම එය කල්දමන්නට සිදු වුණේ කොවිඩ් අවදානම හේතුවෙන්. නමුත් සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව තරඟාවලිය හෙට සිට ලබන මාස 16 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන්නට ක්‍රිකට් බලධාරීන්ට මෙන්ම සෞඛ්‍ය අංශයටත් හැකියාව ලැබුණා. කණ්ඩායම් පහක සහභාගීත්වයෙන් දින 21ක් පුරා දිගහැරෙන මෙවර LPL තරඟාවලියට තුලත් සමස්ත තරඟ සංඛ්‍යාව 23ක්. තරඟාවලියේ සභාරම්භක උළෙල හෙට පස්වරු 6:50ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත අතර සමාරම්භක තරඟයේදී කොළඹ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් හෙට රාත්‍රී 8ට තරඟ බිමට පිවිසෙනු ඇති. මේ සූදානම සමුගෙන යන්නට. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55. ආයිබෝවන්.